තමයි හරි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ඔයාලගේ 9 වෙනි පේපර් එක. හරි 9 වෙනි පේපර් එක ගන්න එකේ මුලින්ම අපි කතා කරමු හැමදාම වගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4. හරි ස්ට්‍රක්චර් 4 තමයි මම සාකච්ඡා කරන්නේ. මුලින්ම ගන්න ස්ට්‍රක්චර් ප්‍රශ්න 4. හරි ඒකේ පළවෙනි එක බලමු අපි. මේකේ කියනවා රූප සටහනේ පෙන්වා ඇත්තේ ශිෂ්‍යයෙකු විසින් තනන ලද තුලාවකි. හරි තුලාව මම මෙතන අඳින්නම් මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තියෙන්නේ. මෙතන තන්තුවක් තියෙනවා. ඊට පස්සේ මෙයා බිඳුවයි මෙයා 5යි. ඔන්න ඔය විදිහට සලකුණු කරලා තියෙනවා. 10යි 15යි 20යි සහ 25යි 30යි ඔන්න ඔය විදිහට 10යි 15යි 20යි 25යි 30යි ඔය විදිහට සලකුණු කරලා දෙන. ඊට පස්සේ මෙතන S පරිමාණයක් තියෙනවා. right ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තියෙනවා. හරි එතකොට මේකේ දීලා තියෙනවා මේකේ D E මෙතන T කියලා තුලා තැටියක් තියෙනවා. හරි මෙතන S පරිමාණය තියෙන ඔන්න ඔය විදිහට සලකුණු කරලා තියෙනවා. හරි අපි බලමු D මෙතන C. හරි අපි බලමු මේ කියලා තියෙන මොනවද කියලා. ACB කියලා කියන්නේ අසවකර ඇති සීරක්ෂය මත ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන සෙන්ටිමීටර් 30 දිගදී දණ්ඩල්ලු. ACB කියන්නේ සෙන්ටිමීටර් 30 දිගදී දණ්ඩල්ලු. D කියන්නේ වෘත්තාකාර හස් කඩකින් යුක්ත සැහැල්ලු රබර් කෙන්දකි. E අචරෝධ D දණ්ඩේ ඒකලවට සවිකොට දැත. මේක රබර් කෙන්දල්ලු. E අචරෝධ සවි කරලා තියෙන D දණ්ඩේ ඒකලවට සවි කරලා තියෙනවලු. හරි ඊට පස්සේ කියනවා S කියන්නේ මිලිමීටර ප්‍රමාණය පරිමාණය මිලිමීටර වලින් සලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ P කියලා කියන්නේ CB මත සරපණය කළ සැහැල්ලු තුරාදටි. සැහැල්ලු වල බර නැල්ලු. මෙයාව මේ විදිහට සරපණය කරන්න පුළුවන්. හරි අපි බලමු. ඊට පස්සේ බලමු ওই ප්‍රශ්න වලට යන රබර් කෙන්ද ඇදී නැති විටදී දණ්ඩයාගේ ඇති සූචක S පරිමාණය ශූන්‍ය පෙන්වුම් කරා. මෙන්න මේක ශූන්‍යලු පෙන්වුම් කරන්නේ ඇදිලා නැත්නම්. හරි ඒක බලමු අපි ඒක කියන්නේ මොකද්ද කියලා. ග්‍රෑම් 10ක භාරයක් සහිත තුලා තැටිය සෙන්ටිමීටර් 15 ලකුණු මත ඇති විට S පරිමාණයේ කියවීම මිලිමීටර කොටස් 5කී දණ්ඩේ උත්ක්‍රමණයේ කුඩායි කුඩා විස්ථාපන සඳහා රබර් උක්නීමේ පිළිපැදිය උපකල්පනය කොට පළවෙනි එක කියනවා රබර් කෙන්දේ විසදී හොයන්න කියලා. එතකොට මෙතන තියෙන්නේ මෙයාට ග්‍රෑම් 15ක් ග්‍රෑම් 10ක් මෙයාට දානවලු. ග්‍රෑම් 10ක් 15ට දැම්මට පස්සේ වෙන්නේ තමයි මෙන්න මේ ලක්ෂය වටා යා මේ පැත්තට පහත් වෙනවා මේ පැත්තෙන් ඉස්ස නැත්නම් මේ පැත්තේ මෙයා ඇදෙනවා ඉහළට මේ විදිහට. ඇදෙන ප්‍රමාණය E කියලා අපි සල්වන එක තමයි අපි මුලින්ම අහන්නේ පළවෙනි එකේ රබර් කෙන්දේ විතතිය. මේ පැත්තෙන් මෙහෙම ඇදෙද්දී මේ පැත්තෙන් මෙහෙට පාත් වෙනවා. පාත් වෙන ප්‍රමාණය තමයි දිලා තියෙන්නේ මෙතන මිලිමීටර 5 කියලා. හරි කියවීම මිලිමීටර කොටස් 5යි. ඔන්න මෙයාගේ කියවීම වෙන්නේ මිලිමීටර කොටස් 5යි. දැන් මෙතෙන් පාත් වෙලා තියෙනවා. කියන මේ දන්න තියෙන්නේ එතකොට මෙන්න මෙහෙම. හරි මම නියමිත පරිමාණය වෙනඳ නැහැ. හරි මෙන්න මේ විදිහටම තියෙනවා. මේක මිලිමීටර 5යි. මෙතන දිග 5යි. මෙතන දිග තමයි අපි අහන්නේ. මේක සමකෝණී ත්‍රිකෝණ දෙයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන නිසා. හරි. එතකොට මේක මෙන්න මේ කේන්ද්‍රය මේ හරියට මේ තත්ත්වෙ මෙන්න මේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපී ත්‍රිකෝණය. එතකොට අපිට අනුපාත භාවිත කරලා හොයන්න පුළුවන්. මෙන්න මේ උස බෙදීම මෙන්න මේ දිග සමානයි මේ උස බෙදීම මේ දිග කියලා ගන්න පුළුවන්. මේ උස කියලා කියන්නේ මිලිමීටර 5යි. පළවෙනි කොටසට. හරි. බෙදීම
ඒකට අදාළ ඒ ත්‍රිකෝණයේ දිග මෙන්න මේ මෙතන ඉඳලා නම් මෙතෙන්ද දිග 5යි 10යි 15 20යි 25 සෙන්ටිමීටර් සමානයි. මේ ත්‍රිකෝණය ගත්තොත් මේ උස E බෙදීම මෙතන ඉඳලා මෙතෙන්ද දිග 5යි සෙන්ටිමීටර්. හරි. ඒක සුළු කරන්න E එනවා सेंटीमीटर सुरू नाम මේ පහ මේ පැත්තට වෙන 25 25 25 කියන්නේ 1 මිලිමීටර්. හරි. එතකොට මෙන්න මේ තන්ති විතති වෙන්නේ මිලිමීටර් 1යි කියලා. හරි. ඔය විදිහට තමයි ඒක ගන්න. ඊට පස්සේ අහනවා රබර් කෙන්ද මත පවතින බලය සොයන්න කියලා. හරි. රබර් කෙන්ද මත පවතින බලය හොයන්න කියලා කියන්නේ අපිට එතකොට මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් බලපූර්ණ මුල්තරමේ දාන්න පුළුවන් වාමාවර්ත ගුණ දක්ෂිනාවර්ත ගුණ සමානයි කියලා. රබර් කෙන්ද මත පවතින බලය මේ පැත්තට මාතතිය තියෙන්නේ ඒ බලය කියලා ගන්නවා. ඒක වැඩි කිරීම මෙන්න මේ දුර තමයි එන්නේ වාමාවර්ත බලගුණ ඒක සමාන වෙනවා. මේ පැත්තෙන් බර තියෙන්නේ 15ට ග්‍රෑම් 10 ඒක වැඩි කිරීම මෙන්න මෙතන ඉඳලා මෙතෙන් දුර. හරි මේ ලක්ෂ්‍ය වට තමයි බලගුණ ගන්න. C ලක්ෂ්‍ය වට. ඉතින්ලා මෙතන දුර වෙන්නේ 5යි 5යි 10යි සෙන්ටිමීටර්. හරි. එතකොට x වැඩි කිරීම මේ දුර වෙන්නේ 5යි සෙන්ටිමීටර්. හරි. කෙලින් සෙන්ටිමීටර වලින් අපි ආදේශ කරමු. මොකද මීටර කරන්න අවශ්‍ය නැහැ. දෙපැත්තම සෙන්ටිමීටර අපිලා යනවා. ඊට පස්සේ මෙතන බලය වෙන්නේ නිව්ටන් වලින් ගත්තොත් එහෙනම් ග්‍රෑම් 10 කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.01යි. හරි. 10 වැඩි කිරීම 10 වෙනි තුන. ඒක වැඩි කරනවා තව 10යි. එතකොටනේ mg වෙන්නේ. හරි. එතකොට 0.1යි. හරි. නිව්ටන් දශම 1යි. දශම 1 වැඩි කිරීම හරි. ඔව් ග්‍රෑම් 10 කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.1 මෙන්න ග්‍රෑම් 10 කියන්නේ 10 වැඩි කිරීම 10 රින් 3යි කිලෝග්‍රෑම්. හරිද? ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන තව 10යි. ඔන්න දැන් එනවා බලය. හරි. මේ බලය වැඩි කරන්න ඕනේ මෙතන ඉඳලා මෙතන දෙන දුර 5යි 5යි 10යි. නැවත 10කින් වැඩි කරනවා. ඒක සුළු කරන්න. සුළු කරාට පස්සේ ඔයාලට බලය විදිහට එනවා නිව්ටන් 0.2යි කියලා. හරි. 0.2යි නිව්ටන් කියලා එනවා. මේකේ ආතතිය. තමයි අපි අහන්නේ. හරි. නිව්ටන් 0.2යි. ඊට පස්සේ බලමු S පරිමාණයේ පරාසය 0.10 මිලිමීටර් තුලාතටිය සරපණය කළ හැකි සීමාවන් සෙන්ටිමීටර් 10 සහ 25 අතරද පමණයි. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් විතරයිලු. මෙම තුලා භාවිත කොට මෙනිය හැකි උපරිම භාරය සොයන්න. හරි. උපරිම භාරය සොයන්න කියලා යහන්නේ. උපරිම භාරය හොයන්න කියලා අහන්නේ. එතකොට අපි මෙතෙන්ද දැන් මෙයාගේ මෙන්න මේ පරිමාණය කියලා තියෙනවා මිලිමීටර් 0.10ක් අතර. ඒ කියන්නේ මෙයා පාත් වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මිලිමීටර් 10යි. හරි. ඒ කියන්නේ මෙයා මේ මෙන්න මේ දිග වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 10යි. ඒක 10යි නම් අපිට හරිද? හොයාගන්න පුළුවන් මේ පැත්තේ මෙන්න මේ විතතිය. මෙන්න මේ රබර් තන්තු අදින්න පුළුවන් උපරිම විතතිය අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ සමකෝණී ත්‍රිකෝණ භාවිත කරලා එහෙම වුණොත් අපි මුලින් මේක හොයාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි අර කලින් වගේ බල පූර්ණ භාවිත කරලා බාරය හොයා ගන්න පුළුවන්. හරි. ඒකට උපරිම විතතිය අපිට හොයා ගන්න පුළුවන්. මේ පැත්තේ 10යි උපරිම පාත් වෙන්න පුළුවන්. ඒකට අදාළ විතතිය හොයා ගන්න පුළුවන් 10 බෙදීම d කොට කරන්නේ d. මුලින්ම විතතිය හොයා ගන්නවා. විතතිය උපරිම වගේ 10 මේ පැත්තේ මිලිමීටර් බෙදීම මේ දුර වෙන්නේ 5 10 15 25යි. හරි. ඊට පස්සේ සමානයි මෙන්න මේ උපරිම අගේ E max කියලා ගමු. බෙදීම ඒ දුර වෙන්නේ 5. හරි. සෙන්ටිමීටර් සුළු වෙනවා. 50 බෙදීම 25 කියන්නේ 2 මිලිමීටර්. හරි.
මෙයා උපරිම විතතිය වෙන්න පුළුවන් මිලිමීටර් 2යි. හරි. එතකොට දැන් මිලිමීටර් 2යි විතතිය නම් දැන් අපෙන් අහන්නේ මිනිහෙක් උපරිම භාරය සොයන්න කියලා. හරි. එතකොට මෙයා මිලිමීටර් 1ක් කලින් ඇදුණානේ කලින් අවස්ථාවේදී මිලිමීටර් 1ක් ඇදෙද්දි මෙයා මත ඇති වුණු ආතතිය අපි ගණනය කරා 0.2 නිව්ටන් කියලා. දැන් මිලිමීටර් 2ක් උපරිම දෙන්න පුළුවන් උපරිම 2ක් ඇදුණා කියලා කියන්නේ මෙයා මත ආතතිය වෙන්නේ 2 හරි. මොකද ආතතිය විතතියට සමානයි. මෙයා මත ඇති වෙන ආතතිය මෙයාගේ විතතියට සමානුපාතිකයි. හරි. එතකොට කලින් අවස්ථාවේදී 0.2 නිව්ටන් ආවේ දැන් 2 ඇදෙන නිසා 0.4 නිව්ටන් එනවා. ඒතකොට මෙයාගේ ආතතිය අපිට මේ අවස්ථාවේදී නිව්ටන් 0.4යි. හැදෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි කෙලින්ම දානවා මයින්ඩ් පුළුවන් උපරිම භාරය මයින්ඩ් පුළුවන් උපරිම භාරය අවස්ථාවේදී හරිද? මෙන්න මෙයා තියෙන්න ඕනේ උපරිම භාරයක් මනින්න නම් අපි මෙයාව ගේන්න ඕනේ මෙන්න මේ අවම ලක්ෂයට. හරි. දැන් මෙයාව දැන් සලකුණු කරලා තියෙන දිග අවමගේට ගේන්න ඕනේ. එතකොට ගුණය අවම වෙන්නේ. දැන් මෙයා මේ පැත්තට අරගෙන ගියොත් ගුණය වැඩි වෙනවා. අපිට මෙතන පුළුවන් දාන්න පුළුවන් භාරය අවම වෙනවා. හරි. අපිට උපරිම භාරයක් මනින්න නම් මෙයාව මෙන්න මේ 10 ලක්ෂයට අරගෙන ඉන්න ඕනේ. මෙයා 10 ලක්ෂය තියෙන්න ඕනේ මේ විදිහට. එයාගේ භාරය m කියලා ගන්නවා. එතකොට mg භාගයට. හරි. එතකොට අපි මෙයාට අදාළ බලගුණ දැම්මොත් ආමාර්ථ බලගුණ දක්ෂණාවර්ථ බලගුණ සමානයි කියලා. ආතතිය වෙන්නේ 0.4යි. වැඩි කිරීම දිග වෙන්නේ 5යි. සමානයි මෙයාගේ බර වෙන්නේ mg. වැඩි කිරීම මෙයාගේ දිග වෙන්නේ මෙතන 5යි. හරි. ඔන්න විදිහට තමයි එන්නේ. එතකොට mg වෙනවා 0.4 කියලා. mg කියලා කියන්නේ 0.4 නිව්ටන්. හරි. එතකොට m වෙනවා ස්කන්ධේ ග්‍රෑම් වලින් ගත්තොත් 40යි. හරි. උපරිම භාරය මනින්න පුළුවන් වගේ වෙන්නේ ග්‍රෑම් 40යි. හරි. ඔය ලියා ගන්න ළමයි. හරි. ඒකට උපරිම භාරය වෙන්නේ ග්‍රෑම් 40යි තමයි මනින්න පුළුවන්. right. ඊළඟට බලමු අපි රබර් සඳහා ප්‍රත්‍යාබල වික්‍රියාව සම්බන්ධතාව ලබා ගැනීමට මෙම සැකස්ම යොදාගත හැකියි. ඒ කොටසේ ලබාගත් අගයන් උපයෝගී කරගෙන රබර් කෙන්දේ ප්‍රත්‍යාබල සහ වික්‍රියා ගණනය කිරීම සඳහා ඔබ ලබා ගත යුතු අතිරේක මිනුම් මොනවාද? ප්‍රත්‍යාබලයේ මයින්ඩ් නම් අපි දැන් ආත්මය මේකෙන් මැනගන්න පුළුවන් නේද? ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීමේනේ. ඒතර අපිට A මැනගන්න ඕනේ. කියන්නේ හරස්කර ක්ෂේත්‍රඵල. හැබැයි මෙතන අපි හරස්කර ක්ෂේත්‍රඵලය නෙමෙයි මැනගන්න ඕනේ. මෙයාගේ විස්කම්භය. හරි. විස්කම්භය තමයි මයින්ඩ් ඕනේ. ප්‍රත්‍යාබලය සඳහා. ඒතකොට ප්‍රත්‍යාබලය සඳහා විස්කම්භය x ලෙස ගන්නු කියලා තියෙනවා. වරහන් ඇතුළේ x තමයි එතකොට විස්කම්භය කියලා කියන්නේ. හරි. විස්කම්භය කියන්නේ x. ඊට පස්සේ වික්‍රියාව සඳහා අපි දැන් විතතිය ගණනය කරන්න පුළුවන් මේ විදිහට. අපි මේ තන්තුවේ දිග මැන ගන්න ඕනේ. විතතිය බෙදීම දිග තමයි කියන්නේ වික්‍රියාව කියලා. එතකොට y ලෙස ගන්නේ දිග. හරි. තන්තුවේ දිග. හරි. ඒ සිස්ටම් දෙකේ විදිහට පුරවන්න ඕනේ. ඊට පස්සේ හැම දෙවෙනි එකේ මෙව මෙනු ලබා ගැනීම සඳහා වඩා සුදුසු උපකරණ මොනවද? x කියන්නේ මෙතන විස්කම්භය අපි ඉන්නේ මයික්‍රෝමීටර් ස්කරූප ආමානය භාවිත කරලා. හරි. ඒකට x කියන්නේ මයික්‍රෝමීටර් ස්කරූප ආමානය. y සඳහා අපිට භාවිත කරන්න පුළුවන් මෙතන සාමාන්‍යයෙන් අපි මීටර් රූලර්. හරි. සාමාන්‍ය ප්‍රායෝගිකව නම් භාවිත කරන්නේ ඔබ මේ අඩි රූලර්. හරි. අඩි රූලර් භාවිත කරනවා. අඩි රූලර් සලකුණු කරලා තියෙන්නේ මිලිමීටර වලින්. මීටර රූලරත් ඒ විදිහට සලකුණු කරලා තියෙන්නේ. ඒකට අපි මේකදී පිළිතුරු විදිහට මීටර රූලර් කියලා ලියලා තිබ්බහම හරි. හරි. ඒකට අහන්නේ උපකරණ x සඳහා එන්නේ මයික්‍රෝමීටර් ස්කරූපමානයි. y සඳහා එන්නේ මීටර රූලර්. හරි. ඊට පස්සේ තුන්වෙනි කරන තුන්වෙනි x සහ y වලින් ඒ අවස්ථාව සඳහා අනුරූප ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව ලියන්න කියලා තියෙනවා. හරි. සහ ඒතර ප්‍රත්‍යාබලය වල ලියන්න පුළුවන්. ඒ අවස්ථාව සඳහා ඒතර ඒ අවස්ථාවේ ආතතිය ආවනේ. ඒ අවස්ථාවේදී අපිට ආවේ නිව්ටන් 0.2යි. ඒතර ප්‍රත්‍යාබලය වෙන්නේ 0.2 බෙදීම විස්කම්භය එළිම ප්‍රත්‍යාබලය
කියන්නේ බෙදීමේනේ. x කියලා කියන්නේ මෙතන දශම දෙකයි ආවේ අවස්ථාවේදී a කියලා කියන්නේ දැන් මෙතන අපි x කියලා මෙන්නේ විස්කම්භයනේ. ඒකට පයි r වර්ගයනේ. පරස්පර වර්ගය. r කියන්නේ ඒතර විස්කම්භය බෙදීම දෙකේ වර්ගය. ඔන්නෝක තමයි ප්‍රත්‍යාවලය වෙන්නේ. හරි. r කියන්නේ විස්කම්භය බෙදීම දෙකනේ. ඒකට r වර්ගය. වික්‍රියාව කියලා කියන්නේ ආවේ විකෘති ආවේ මිලිමීටර 1යි. එනික වැඩි කිරීම 10 බෙදීම දිග විදිහට මෙන්නේ අපි මෙතන y. මොන විදිහට එන්න. මේක ප්‍රත්‍යාවලයට එන්න ඕනේ. මේක වික්‍රියාවට එන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි අහනවා පළමු රබර් කෙන්දට සරව සම වූ දෙවන රබර් කෙන්ද පළමු රබර් කෙන්දත් සමග සම්බන්ධ කළොත් කියන්නේ මෙන්න මේ කෙන්දත් එක්ක තව කෙන්දක් මේ විදිහට සම්බන්ධ කරනවා. ඒක සමාන්තරව තමයි සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ කළොත් ග්‍රෑම් 10 සඳහා S පරිමාණය මත මිලිමීටර් 5 කියවීම ලබා ගැනීම සඳහා P තුලා තැබිය යුතු ස්ථානය මත කියලා අහන්න. හරි. එතකොට එතකොට මිලිමීටර් 5ක් ගන්න නම් හරි. දැන් මිලිමීටර් 5ක් මෙයා මේ පැත්තට පාත් වෙනවා කියන්නේ මම විතතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ විතතිය වෙනස් වෙන්නේ නැහැ. විතතිය අර කලින් ආපු විතතියමයි එන්නේ. ඒක කලින් අපිට එක තන්තුවකට ආවේ නිව්ටන් 0.2යි ආවේ. හරි. ඒ අවස්ථාවේදී ආවේ 0.2යි. එතකොට දැන් තන්තු දෙකක් යොදනවලු. ඒක එක තන්තුවකට 0.2 ගානේ තන්තු දෙකකට 0.4යි නිව්ටන් එන්න ඕනේ. හරි. 0.4යි නිව්ටන් එන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපි අහන්නේ මේ ග්‍රෑම් 10 කොතනද තියන්න ඕනේ කියලා. ඊට පස්සේ වාමාවර්ත බලගොන්න කෙලින් දක්ෂිනාවර්ත බලගොන්න වලට සමාන කරන්න ඕනේ. එතකොට වාමාවර්තයේ ඉන්නේ බලය වෙන්නේ තන්තු දෙකම මගින් 0.4යි. හරි. B කොටසනේ. B කොටසේ තන්තු දෙකම මගින් 0.4යි නිව්ටන්. වැඩි කිරීම මේ දුර වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමත්. 5යි. හරි. සමානයි. මෙයාගේ බර වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 3 කිලෝග්‍රෑම් මේක වැඩි කිරීම 10 mg. ඒක වැඩි කරනවා. දුර මේ දුර අපි x කියලා ගන්නවා. හරි. x කියලා ගන්න. එතකොට x සමානයි වෙනවා 20 cm කියලා තමයි එන්න ඔකුසුළු කරාට. අපෙන් අහන්නේ තැබිය යුතු ස්ථානය අහන්නේ. මෙතන ඉඳලා සෙන්ටිමීටර් 20 මේ පැත්තට එන්න ඕනේ. 5යි 10යි 15 20 මේ සෙන්ටිමීටර් 25 මත තමයි යා තබන්න ඕනේ. හරි. පුරාල උත්තරේ මේ විදිහට අරගෙන ඊට පස්සේ පිළිතුරු විදිහට අවසානයේ ලියලා තියෙන්න ඕනේ. තුලා තැටි තැබිය යුතු P තුලා තැටි තැබිය යුතු ස්ථානයේ විදිහට සෙන්ටිමීටර් 25 සලකුණු මත කියලා තියෙන්න ඕනේ. හරි. ඒ විදිහට ලියලා තියෙන්න ඕනේ. රයිට්. ඔය ටික ලියා ගන්න ළමයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. ඊළඟ ප්‍රශ්නේ සංකෘප්ත වාෂ්ප පීඩනයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. හරි. ප්‍රැක්ටිකල් එකක් තියෙන කෙනෙක් මේක මේ වගේ ප්‍රශ්න නම් ඕන තරම් කරලා ඇති. ලොකු අමාරු ප්‍රශ්න නෑ මෙතන. මේක මම පැහැදිලි කරන්න ඉක්මනට බලමු. ඊට පස්සේ කියනවා සංකෘප්ත වාෂ්ප පීඩනයේ රඳා පවතින සාධක හඳුනා ගැනීම සඳහා සිසුවේ පරීක්ෂණ නිර්මාණය කරයි. ඒ සඳහා ජලයේ සංකෘප්ත වාෂ්ප පීඩනය පිළිබඳව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ. රූපයේ දැක්වෙන්නේ ඔහු විසින් සාධන ලද සරල වායු පීඩන මානය කාමර උෂ්ණත්වයේදී රසදිය කඳ උස h කියලා දීලා දෙනවා. කියලා කාමර උෂ්ණත්වයේදී පීඩනය රසදිය මිලිමීටර් සෙන්ටිමීටර් h. හරි. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ මේ මැටුම් සාදා ගන්න ආකාරය කෙටියෙන් පහදන්න කියලා. මේක සාදා ගන්න ආකාරය වෙන්නේ කෙලවරක් සම්මුත නලයක් අරගෙන. හරි. කෙලවරක් සම්මුත නලයක් සාමාන්‍යයෙන් මීටර එකක් විතර දිග නලයක් අරගෙන ඊට පස්සේ කෙලවර සම්මුත එක. ඒක රසදියෙන් පුරවලා ඉවරලා ඊට පස්සේ අර විවෘත කෙලවර වහගෙන ඊට පස්සේ මෙහෙම හරි ගිල්ලනවා. රසදිය තුල ගිල්ලනවා. රසදිය භාජනයේ ගිල්ලලා මෙහෙම කෙනිකලා දෙනවා. හරි. ඔය විදිහටම කරන්න. ඇටුම් සාදා ගන්න ආකාරය, පුරාල සාදා ගන්න ආකාරය මේ විදිහට ලියන්න. හරි. ඒක ගලපලා කොහම ලියලා තිබ්බනම් හරියට කෙලවරක් සම්මුත නලයක් සම්පූර්ණයෙන්ම රසදියෙන් පුරවා කෙලවරක් සම්මුත නලයක් සම්පූර්ණයෙන්ම රසදියෙන් පුරවලා
විවෘත කෙළවර සංවෘත කර විවෘත කෙළවර සංවෘත කර එම කෙළවර රසදිය තුල ගිල්වා ගනි. එම කෙළවරින් රසදිය තුල ගිල්වා ගනි. ඔය විදිහට තියෙන්න ඕනේ. ඊළඟට යනවා අපි ඊළඟට දෙවනික කියන ඔබ ජලය හා අවශ්‍ය නිකුත් පරීක්ෂණාගාර උපකරණ සපයා ඇතනම් රසදියට ඉහළින් අවකාශය අන්තමින් සංතෘප්ත කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. හරි ඒකදී අපි කරන්නේ මෙහෙම තියෙන වීදුරු නලය මේ විදිහට මදක් ආනත කරලා නැමි පිපෙට්ටුවක් පහලින් දාලා ඉවරලා ඊට පස්සේ බුබුලණය කරනවා. හරි බුබුලණය කරනවා. එතකොට සංතෘප්ත ජලයෙන් සංතෘප්ත කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි ඒක ලියන්න ඕනේ මේ විදිහට. වීදුරු නලයේ මදක් ආනත කර නැමි පිපෙට්ටුවක් ආධාරයෙන් වීදුරු නලය මදක් ආනත කර නැමි පිපෙට්ටුවක් ආධාරයෙන් ජල බිඳිති කිහිපයක් රසදිය ඔස්සේ බුබුලණය කිරීමේ ජල බිඳිති කිහිපයක් රසදිය ඔස්සේ බුබුලණය කිරීමේ විදිහට තමයි ඒක කරන්නේ. හරි මේවා මේ ප්‍රැක්ටිකල් එකේ දිනු තරම් අපි ඉගෙන ගන්න දෙයක්. හරි ප්‍රැක්ටිකල් එකේදී අපි ඒක කරන දෙයක්. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කියන ඊට දෙක අවස්ථාවේදී රසදිය ගන්ධය උස සිම්පල් ලක්ෂණ කාම උෂ්ණත්වයේදී ජලයේ संतृप्त बाष्पीडනය සඳහා දී ඇති සංකේත ඇසුරින් ප්‍රකාශනයක් ලියා දක්වන්න කියලා. රයිට් එතකොට මෙහෙමදී සංතෘප්ත बाष्पීඩනය සමානයි. ඒකට රසදී කන්දේ උස මේ විදිහට සිම්පල් H2 මේ විදිහට රසදී බඳුනන තියෙන්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ වායු ගෝලීය පීඩනය. ඒක කැපිටල් H කියලා අපිට කලින් දීලා තියෙනවා. ඒක සිම්පල් එක තමයි අද දෙන මෙතන අහන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒක මම ගන්නවා PSV කියලා PSC කියලා ගන්නවා. හරි. එතකොට මෙන්න මේ මෙතන දැන් මෙන්න මේ ලක්ෂය අපි සැලකුවොත් එහෙනම් මේ ලක්ෂයේ පීඩනය වෙන්නේ මෙන්න මේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඊට පස්සේ මේ රසදී කන්ද මගින් ඇති කරන පීඩනය එකතුවනේ. හරි. අන්න ඒක අපිට ලියන්න පුළුවන්. මෙතන පීඩනය වෙන්නේ PSC දන රසදී කන්දෙන් මම ඇති කරන පීඩනය සිම්පල් එක. ඔන්න ඔය විදිහට. හරි. එතකොට මෙතන පීඩනය සමානයි ඒකම දර වේග මට්ටම් නිසා. ඒතකොට මෙතන පීඩනය වෙන්නේ වායු ගෝලීය පීඩනය. ඒක සමානයි H වලට. හරි. ඒකට අපි ටිකින් කියන්න පුළුවන්. තුන්වෙනි එකට PSV දන සිම්පල් H සමානයි වායු ගෝලීය පීඩනය කැපිටල් H. ඒකට අපෙන් අහන්නේ PSC එහෙම නැත්නම් සැචුරේටඩ් වේපර් ප්‍රෙෂර් සංතෘප්ත වාෂ්ප පීඩනය PSC සමානයි කැපිටල් H ඍණ සිම්පල් H කියලා ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. මේක තමයි අදාළ ප්‍රකාශනය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසේ රූප සනාන දීලා දෙනවා. කාම උෂ්ණත්වයේදී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සෙවීමට ඔහු විසින් මෙම ඇටුම නිර්මාණය කර ඇත. ඔහු විසින් කැපිටල් L දිගති නලයක් තුළ H0 දිගති රසදිය කඳන් මගින් ජල වාෂ්පයෙන් සංතෘප්ත වාෂ්ප කඳක් රූපී පරිදි ස්ථිර කර ඇත. නලයේ අභ්‍යන්තර හරස් කර වර්ගඵලයේ ලෙස සලකන්න කියලා දීලා තියෙනවා. හරි. මෙන්න මේකත් ප්‍රැක්ටිකල් එකේදී කොහොමද මෙන්න මෙතන දීලා තියෙන සම්බන්ධතාවය ඔප්පු කරනවා. හරි. ඒකම මේක ලොකු දෙයක් නෙමෙයි. මෙන්න ආනත අවස්ථාව දීලා තියෙන්නේ. හරි මේ විදිහට ජල කඳ තියෙන ඊට පස්සේ රස දීලා තියෙනවා මේ විදිහට ඒක දිග දීලා තියෙනවා H0 කියලා. හරි. මොන විදිහටද දැන් මෙතන තියෙන වාතය මෙතන තියෙන ජලය පොඩි ජල කඳක් තියෙන එක දිග අපිට නොසලකා හැරීම විතරක් උඩ හැරීම රසදී. හරි ඔන්න ඔය විදිහට තියෙන්නේ වායු කඳේ දිග කියලා දීලා තියෙනවා. මෙන්න මේ උස දීලා තියෙනවා x කියලා. ඒත් අපි බලමු අහන ප්‍රශ්න නලයේදී ඇති පිහිටුමේදී වායුවේ පීඩනය හා පරිමාණ සඳහා ප්‍රකාශන ලියා දක්වන්න. අස්කලේ කියලා දීලා තියෙනවා. මෙන්න මේ වායුවේ පීඩනය සහ පරිමාණ සඳහා ප්‍රකාශනයක් අහන්නේ. වායුවේ පීඩනය මෙතන කියලා කියන්නේ මේ ඉහළ කොටස් මගින් ඇති කරන පීඩනය. හරි. ඒ කියන්නේ මෙතන මුළු පීඩනය කියන්නේ වායුවේ පීඩනය කියලා කියන්නේ මුළු පීඩනයෙන් අපි සංතෘප්ත වාෂ්ප පීඩනය අඩු කරන්න ඕනේ. මොකද මේකේ වායු පීඩනයේ සංතෘප්ත වාෂ්ප පීඩනය දෙකම තියෙනවා. හරි. ඒකට අපිට මුළු පීඩනය ලියන්න පුළුවන්. P total කියන්නේ PT කියලා ගන්නවා. හරි. වායු ගෝලීය පීඩනය අපි දන්නවා H කියලා. H මොකද අපිට
දත්ත ලබාගත හැකි කලින් කොටසේ. හරි. y ගෝලී පීඩනය කැපිටල් H ධන ඊට පස්සේ මෙන්න මේ රසදිය කඳ මගින් ඇති කරන පීඩනය. මේ ජල කඳ මගින් ඇති කරන පීඩනයට නොසලකේ හැරි තරම් කුඩායි. රසදිය කඳ මගින් ඇති කරන පීඩනය කියලා කියන්නේ රසදිය කඳේ උස වෙන්නේ මෙතන ඉඳලා මෙතන උසනේ. මේ උසනේ. ඒ උස කියලා කියන්නේ මේ දුර h නෝට් නම් h නෝට් මේ පැත්තට විභජනය කරනවා sin theta. හරි මේක theta කියලා ගත්තොත් h නෝට් sin theta. right h නෝට් sin theta. pt සමානයි ළමයි capital H ධන h නෝට් sin theta කියන්නේ මෙතන සම්මුඛ පාදයේ දෙදීම කරන්න. x බෙදීම මෙන්න මේ දුර දීලා තියෙනවා capital L කියලා අපිට දීලා තියෙනවා සම්පූර්ණ දුර capital A. ඒ කියන්නේ x බෙදීම h නෝට් x බෙදීම capital A. හරි එතකොට මෙතන සම්පූර්ණ පීඩනය කියලා කියන වායුවේ පීඩනය මම ගන්නවා PA කියලා. තමයි සංකෘත වාෂ්ප පීඩනය මෙතන දීලා තියෙනවා PSP කියලා. හරි සමානයි මේක ධන h නෝට් x බෙදීම. අපි අහන්නේ මෙන්න මේ වායුවේ පීඩනය PA යන්නේ PS සමානයි. එතකොට මේ අරින් අඩු කරන්න ඕන PS. h ධන h නෝට් x බෙදීම L ඍණ PS මේක තමයි අදාළ වායුවේ පීඩනය වෙන්නේ. අපි අහනවා පරිමාව කියන්නේ හරස්කල ශේෂ්ඨඵලය වැඩි කිරීම දිග කියන්නේ වායුවේ දිග කියන්නේ මෙතන සිම්පල් එක. හරි පරිමාව සමානයි හරස්කල ශේෂ්ඨඵලය වැඩි කිරීම සිම්පල් එක. මොකද අදාළ පරිමාවය පීඩනය මේක වායුවේ පරිමාව මේ සම්පූර්ණ පීඩන වල මෙතන ලියලා තිබ්බ කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. වායුවේ පීඩනයයි යහන්නේ. සංකෘත වාෂ්පයේ පීඩනය නැතුව තමයි යහන්නේ. නිසා මේ විදිහට දෙන්නේ. හරි. right. ඊට පස්සේ අපි යනවා ඒකේ ඊළඟ කොටසට දෙකේ කියනවා PSC සෙවීම සඳහා ප්‍රස්ථාරික ක්‍රමයක් යොදා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් භාවිතා කරන වායු පිළිබඳ වැදගත් නියම ප්‍රකාශ කරන්න. හරි එතකොට මෙතන පීඩනය සහ පරිමාව අතර සම්බන්ධතාවය දැන් මෙතන ගන්න තියෙන්නේ. හරි පීඩනය වෙනස් කළ පරිමාව. ඒතර පීඩනය සහ පරිමාව අතර සම්බන්ධතාවය ගණන බොයිල් නීතිය තමයි පාවිච්චි කරන්න ඕනේ. මොනවා බොයිල් නීතිය? හරි. බොයිල් නීතිය මොකක්ද කියලා දන්නවා. කියන්නේ මේ නේද වායු ස්කන්ධක උෂ්ණත්වයේ නියත වෙනකොට පීඩනයේ පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකය කියලා කියන්නේ පීඩනය සහ පරිමාවයේ ගුණිතය නීතිය කියලා කියන්නේ. හරි ඕක ලියලා ගේන්න ඕනේ. මේ හිස්තැන. හරි පළවෙනි එකට ඕක ලියන්න. right. ඊට පස්සේ ඊළඟ කොටසට අපි යන්නේ ඊළඟ කොටස කියන ඔහු ලබාගත් ප්‍රකාශන හා ඊත නියමයේ භාවිතයෙන් සරල රේඛීය ප්‍රස්ථාරයකට උචිත නොකරදී ප්‍රකාශනයක් ගන්නවා. වායුවට තමයි බොයිල් නීතිය දාන වායුවේ පීඩනය වැඩි කිරීම වායුවේ පරිමාව සමාන නියතයක් කියලා අපිට ගන්න පුළුවන්. හරි බොයිල් නීතියට අදාළව ගත්තොත් යන දෙවෙනි එකට PV සමානයි නියතයක් පීඩනය කියලා කියන්නේ H ධන හරි ඊට පස්සේ h නෝට් x බෙදීම L ඍණ PSC නේ තමයි වායුවේ පීඩනය වෙන්නේ. ඒක වැඩි කිරීම පරිමාව කියන්නේ A සිම්පල් L සමානයි නියතයක්. right හැබැයි අපි මේක ප්‍රස්ථාරයක් කරන සුදුසු විදිහට සලකන්න කියනවා. ඒකට අපි මෙතනදි වෙනස් කරන්නේ ළමයි මේ x වෙනස් කරන්න. හරි x වෙනස් කරලා උස වෙනස් කරලා ඊට අදාළව මේ L මනිනවා. හරි වායු කඳේ දිග මනිනවා. දිග යමල්ලා ප්‍රස්ථාරයක් කරන. ඒකට අපිට ඒක මේ විදිහට ගන්න පුළුවන්. x වෙනස් කරලා L මනිනවා. ඒකට එකට L මම මෙතනදි ගන්න L මේක කරන්නේ එකට L. හරි ඒකට අපිට ගන්න පුළුවන් A වලින් මේක වැඩි කරලා K වලින් බෙදනවා. හරි එතකොට h නෝට් A බෙදීම capital L A වාරයක් x ඔහොම ගන්න පුළුවන් ධන එතන ඊට PSC බෙදීම K හරි වැඩි කිරීම A ඔන්න විදිහ සමානයි එකට L කියලා ගන්න පුළුවන්. right එතකොට මේක ලියන්න පුළුවන් මට ඔන්න මේ විදිහට එකට L සමානයි මේක h නෝට්
ඒ බෙදීම LK වාරයක් x ධන මේක h දින ps b වාරයක් ඒ බෙදීම k මේක y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ඔබට ලැබිය යුතුයි. x වෙනස් කරලා ඊට අදාළ කැටයල් ප්‍රස්ථාරගත කරනවා. හරි x වෙනස් කළේ කැටයල් ප්‍රස්ථාරගත කරනවා. x කියන්නේ මේ උස එයා වෙනස් කරලා L මෙනලා එකට L විදිහට අරගෙන ප්‍රස්ථාරගත කරනවා. y සමානයි minus c ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබිය යුතුයි. c කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටස. alright ඔන්න ඒ විදිහට. ඔයාලට ප්‍රස්ථාරය විතරක් ඉඳි කියලා නෑ. ප්‍රස්ථාරය ඉඳි කියලා තියෙන්නේ ප්‍රස්ථාරයේ දල සහනක් ඇඳ පෙන්වන්න කියන්නේ ඊළඟ කොටස. හරි. ඒකට මේ කොටසට ලියන්න ඕනේ මෙන්න මේ සම්බන්ධතාවය. ඊළඟ කොටසට තුන්වෙනි එකට මෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න. හරි. අක්ෂ අනිවාර්යෙන් සලකුණු කරන්න. ඊට පස්සේ අහන අනුක්‍රමණීය සහ අන්තක්ඛණ්ඩ සීනම් PSC සඳහා ප්‍රකාශන ලියලා. හරි ඒක මට ලියන්න අවශ්‍ය දාන්නේ නැහැ. ඔයාලට ගන්න පුළුවන්. හරි අනුක්‍රමණීය කියලා කියන්නේ මේ ඒට්නොට් ඒ බෙදීම එකේනේ. අන්තක්ඛණ්ඩ කියන්නේ ඍණ PSC වාරයක් ඒ බෙදීම ඔය දෙක සම්බන්ධ කරලා ඔයාලට කොහොම හරි අහන්නේ PSC. හරි. PSC සඳහා ප්‍රකාශන. ඒක ඔයාලා මේ දෙක සම්බන්ධ කරලා මේකට ගන්න M කියලා මේකට ගන්න C කියලා ඒක ඔයාලට PSC සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. ඒක මම මෙතන ලියන්න යන්නේ. ඒක ඔයාලට ගන්න පුළුවන් සුළු කරලා. හරි. තියරිය දැනගත්තා නම් එතනදී ප්‍රමාණවත්. රයිට් ඊට පස්සේ ළමයි මේ ඒකේ අවසාන කොටසේ අහන්නේ පස්වෙනි එක මෙහිදී ගණනය සඳහා අවශ්‍ය වන අමතර මිනුම් හා ඒ සඳහා යොදාගත යුතු වඩා සුදුසු මිනුම් ඔබ කරන. ඒකට මේකෙදි මයින්ඩ් සිද්ධ වෙනවා මෙන්න මේ සම්පූර්ණ දිග කැපිටල් A. කැපිටල් A මයින්ඩ් මීටර රූල් තමයි භාවිත කරන්නේ. හරි ඊට පස්සේ රසදිය කන්දේ දිග මයින්ඩ් සිද්ධ වෙනවා. දිග මයින්ඩ් නැති රසදිය කන්දේ දිග මයින්ඩ් මෙතන චලාන් මික්සේ භාවිත කරලා. චලාන් මික්සේ භාවිත කරලා තමයි ඉන්නේ. හරි. මේ කැපිටල් A සම්පූර්ණ දිග මයින්නවා මීටර රූල භාවිත කරලා චලාන් මික්සේ භාවිත කරලා රසදිය කන්දේ දිග මයින්ඩ්. හරි. ඔන්න ඔය දෙක ලියලා තියෙන්න ඕන. රයිට්. ඔයාලා මේකත් ඇඳලා ටික ලියා ගන්න. අట్లමයි මේ ඔයාලට ඊළඟට තියෙන්නේ තුන්වෙනි එක. හරි. අවමපගමන කෝණේ භාවිත කරන සිද්ධියක් තියෙන. ඒක මේ අපි මීට කලින්ුත් ප්‍රශ්නේ සාකච්ඡා කරාම මතකයි. හරි. ඒක නිසා මේක මේ ඔයාලට මාකින් එක ඒකට දාලා දෙන්නම්. හරි. ඊට අමතරව මම මේක පැහැදිලි කිරීමක් කරන්නම් පොඩි. හරි. පොඩ නැතුව ඊට පස්සේ කියනවා ප්‍රිස්මයක අවමපගමන කෝණයේ සෙවීම සඳහා භාවිත කරනු ලබන සැකස්ම පහත රූපයේ දැක්කේ ප්‍රිස්මයක් දීලා තියෙනවා. හරි. ඒකේ හේතු කිරණේ ගමන් මාර්ගයේ අඳ අපගමන කෝණයේ හි සලකුණු කරන්න කියලා තියෙනවා. හරි. ඒක මම දෙන්නම්කෝ. හරි. මේ විදිහට තියෙන්නේ ප්‍රිස්මේ තියෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි කිරණ පතනේ වෙන්නේ. ඊට පස්සේ අභිලම්බය මේ මදිනවා. අභිලම්බය දෙසටයි මේ විදිහට නැමෙන්නේ. හරි. ඔය විදිහට නැමෙන ඊට පස්සේ මෙතෙන්ද අභිලම්බයක් ඇඳුත් එහෙම එතනින් අභිලම්බයෙන් ඉවතටයි නැමෙන්නේ. ඔන්න ඔය විදිහට. රයිට්. අපගමන කෝණයේ සලකුණු කරන්න කියනවා. කිරණේ ගමන් කරන්නේ ආරම්භයේ මේ දිශාවට. දැන් කිරණේ ගමන් කරන්නේ මේ දිශාවට. මේ කෝණය තමයි අපගමන කෝණය වෙන්නේ D. හරි. මේ කෝණය තමයි අපගමන කෝණය විදිහට ඔබ සලකුණු කරන්නේ. හරි. මේ ආකාරයට. හරි ඊට පස්සේ එකේ කියනවා ඊළඟ කොටසේ නිර්ගත කිරණේ පරිස්සනාත්මක ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. ඒකේ පැහැදිලි කරන්නේ අපි දැන් මෙතන P සහ Q කියලා ඇල්පෙන් ටිකක් සලකුණු කරලා කියනවා. අපි ඊට පස්සේ මෙතන AC මුහුණකින් මේ පැත්තෙන් බලමින් හරි AC මුහුණකින් බලමින් එන්න මේ P සහ Q කියන අල්පෙන්ජි දෙකට ඒකරේඛීය වන ආකාරයට අල්පෙන්ජි දෙකක් එන්නේ මේ පැත්තෙන් බලමින් ඒකරේඛීය වන ආකාරයට අල්පෙන්ජි දෙකක් මේ පැත්තෙන් හිටවනවා. සිටුවලා ඒ අදාළ ලක්ෂණ සලකුණු කරගෙන ඊට පස්සේ අපි කඩදාසිය මත කිරණ සටහන ඉඳලා අපිට නිර්ගත කිරණේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. ඒකට ඒක දියා ගන්න ඕන. AC මුහුණින් නිරීක්ෂණය කර P හා Q සමග ඒකරේඛීය වනසේ හැකිතරම් පරතරයකින් අල්පෙන් දෙකක් සිටුවා ඒවා
මගින් නිර්ගත කිරණය ලබා ගන්න. AC මුණතින් නිරීක්ෂණය කර පීහා කිව් සමග ඒකරේඛීය වනසේ හැකිතරම් පරතරයකින් වැඩි පරතරයකින් අල්පෙනිති දෙකක් සිටුවා ඒවා මගින් නිර්ගත කිරණය ලබා ගන්න. හරි ඔය විදිහට. ඊට පස්සේ අහනවා තුන්වෙනි එක මෙහිදී පීහා කිව් අල්පෙනිති දෙක හැකිතරම් දුරින් සිට විය යුත්තේ ඇයි? ඒකට හේතුව තමයි අසමපාත දෝෂය අවම කර ගැනීම. හරි. ඒ ওই ප්‍රශ්නේ අහලා තියෙනවා ගොඩක් තැන්වල. ඒකට නිවැරදි පිළිතුර වෙන්නේ අනිවාර්යයෙන් ලියන්න ඕනේ මේ අසමපාත කියන වචනේ ලියලා තියෙන්න ඕනේ. අසමපාත දෝෂය ඉවත් කර ගන්න නෙමෙයි අසමපාත දෝෂය අවම කර ගැනීමද කියලා ලියන්න ඕනේ. හරි. ඒක තමයි නිවැරදි වෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. ඊළඟ එක කියමු දැන් 31 අංශක 30 35 40 60 යන පදන කෝණ සඳහා කිරුණ සටහන නැද අපගමන කෝණය නිර්ණය කර DI වක්‍රය කියන්නේ අපගමන කෝණය සහ පතන කෝණයේ වක්‍ර නැද අපගමන කෝණය ලබා ගැනීමට අදහස් කරන්නේ මේ ප්‍රස්තාරය තුළින් නිවැරදිව D මින් ඒ කියන්නේ අවම අපගමන කෝණය ලබා ගන්න ආකාරය පහදන්න කියලා තියෙනවා. ඉතින් මේක ඉදිරියට කරන්නේ පතන කෝණ සඳහා අදාළ අපගමන කෝණ මේ විදිහට ගණනය කරලා ඒකට අදාළ ප්‍රස්තාරයක් අඳිනවා. ඒ ප්‍රස්ථාරයේ අපගමන ගැන අවම අපගමන කෝණය ලැබෙනවනේ. අන්නේ අවම අපගමන කෝණය ලැබුණාට පස්සේ ඒ අවම අපගමන කෝණයට අදාළ පතන කෝණය තියෙනවනේ. හරි. අවම අපගමන කෝණයට අදාළ පතන කෝණය තියෙනවා. අවම අපගමන කෝණය ලැබෙන්නේ මේ විදිහට. මේ වගේ හැඩයක් තමයි ඔය ලැබෙන්නේ. හරි. මෙතන අවම අපගමන කෝණය ලැබෙනවනේ පතන කෝණයට ඉදිරිය අපගමන කෝණය ගන්න කරනවා. හරි. මෙන්න මේ අවම අපගමන කෝණයට අදාළ පතන කෝණය අපි බලමු. ඊට පස්සේ මේක යම්කිසි අංශක ගානක් ආවගෙනකො ඉතින් මෙන්න මේ අගයට ඊටමත්ම හසන්න වැඩි අගයක් සහ ඊටමත්ම ආසන්න අඩු අගයක් සඳහා අපි නැවත අපගමන කෝණ මනිනවා. අපගමන කෝණ මැනලා යන්නේ ඒ දත්ත භාවිතා කරලා තමයි අපි අවම අපගමන කෝණේ මනින්නේ. හරි. අවම අපගමන කෝණේ මනින. මධ්‍යයනයක් විදිහට අරගෙන අවම අපගමන කෝණේ මනින. හරි. උඩ එක තියාගන්න. මේ ප්‍රස්ථාරයේ අවම අපගමන කෝණයට අදාළව පතන කෝණයට ඉතා ආසන්න අඩු හා මෙම ප්‍රස්ථාරයේ අවම අපගමන කෝණයට අදාළ මෙම ප්‍රස්ථාරයේ අවම අපගමන කෝණයට අදාළ පතන කෝණයට ඉතා ආසන්න අඩු හා වැඩි පතන කෝණ කීපයක් සඳහා අපගමන කෝණ ලබාගෙන ප්‍රස්ථාරයේ ලකුණු කර එමගින් D මින් ලබාගත යුතුය. ප්‍රස්ථාරයේ ලකුණු කර එමගින් D මින් ලබාගත යුතුය. හරි. ඊට පස්සේ අහනවා දැන් පතන කෝණයේ I1 ඉදිරියේ හා නිර්ගතන කෝණයේ I2 ඉදිරියේ අපගමන කෝණ එකම අක්ෂ දෙකක් තුල ප්‍රස්ථාරගත කිරීමට ශිෂ්‍යයා අදහස් කරයි. ශිෂ්‍යයාට ලැබෙන ප්‍රස්ථාරයන්ද ඉන් අපගමන කෝණ අවම අපගමන කෝණය ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. හරි. ඒක ප්‍රස්ථාර දෙකක් ලැබෙන්නේ I1 සහ I2ට විරුද්ධ යන්නට පස්සේ. හරි. I1කට විරුද්ධ ඉදිරි වෙනදොත් එහෙම මේ ආකාරයක ලැබෙනවා. මොන වෙනවා කියලා හිතන්න. ඊට පස්සේ I2කට අදාළව ලැබෙනවා මේ වගේ හැඩයක්. ඊට පස්සේ මේ ප්‍රස්ථාර දෙක එකට ඡේදනය වෙන ලක්ෂණය තියෙනවනේ. අන්නේ ඡේදනය වෙන ලක්ෂයට අදාළ අපගමන කෝණය තමයි අවම අපගමන කෝණය කියලා ගන්න. ඔන්න ඔය විදිහට හදලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒක අර යටින් පොඩි මේ විස්තරයක් වල දීලා දෙනවා නම් මේක ලියන්න. මෙම ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂයේ y කණ්ඩාංකයේ මගින් අවම අපගමන කෝණය ලබා ගනී. මෙම ප්‍රස්ථාරයේ ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂයට අදාළ y කණ්ඩාංකයේ මගින් අවම අපගමන කෝණය ලබා ගත හැකිය. රයිට්. ඊට පස්සේ ඊළඟ එකට අපින C එකේ පළවෙනි එක බලන්න. ඒකේ කියනවා මේ වන විට ශිෂ්‍යාසත්වය ඇති I1 I2 D ඇසුරින් රේඛීය ප්‍රස්ථාරයක් ඇද ප්‍රිස්ම කෝණය ලබා ගැනීමට අදහස් කරයි. නම් ඔහුට ලැබෙන ප්‍රස්ථාරයේ අද ප්‍රිස්ම කෝණය ලබා ගන්න අයුරු පහදන්න. අපි දන්නවා අවම අපගමනයට අදාළව ප්‍රිස්ම කෝණයේ A ධන අපගමන කෝණය අවම අපගමන කෝණය සමානයි I1 ධන I2. ඔන්නෝක දන්නවනේ සම්බන්ධතාවය. හරි. එතකොට I2 ප්‍රස්ථාරයන්ද ප්‍රිස්ම කෝණ ලබා ගැනීම අදහස් කරන ඔහුට ලැබෙන ප්‍රස්ථාරයෙන්ද ප්‍රිස්ම කෝණය ලබා ගන්න අයුරු පහදන්න. හරි. ඒක I1 ධන I2 අගේ ගන්නවා. ඊට පස්සේ ප්‍රිස්ම කෝණය ලබා ගන්න ඕනේ.
d සමානයි i1 ධන i2 වාරයක් ඍණ a කියලා ගන්නවා. එතකොට මේක අනුක්‍රමණය 1යි කියලා ගත්තොත් එහෙම y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. හරිද? එතකොට i1 ධන i2 මැනලා ඊට විරුද්ධව d කොහොමද අපගමන කෝණය කොහොමද විශ්ලේෂණය වෙන්නේ කියලා ප්‍රස්ථාරගත කරනවා. i1 ධන i2ට විරුද්ධව අපගමන කෝණය. ඒ ප්‍රස්ථාරයේ මෙතන අන්තක්ඛණ්ඩයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රිස්ම කෝණය. හරි. ඒතර y සමාන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න විදිහ. මෙන්න මේ ලක්ෂණ තමයි ලැබෙන්නේ ප්‍රිස්ම කෝණය. i1 ධන i2 ඉදිරියේ අපගමන කෝණය ප්‍රස්ථාරගත කරන්න. එතකොට y සමාන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය ලැබෙන එකේ මෙන්න මේ අන්තක්ඛණ්ඩයෙන් තමයි ලැබෙන්නේ ඔයාලට ප්‍රිස්ම කෝණය. හරි. ඒ වගේ. එතකොට මෙන්න මේක ඇඳලා තියෙන්න ඕනේ. right. ඒකෙත් අර පහළ තියෙන තිත්තිරි පෙළිය ලියන්න ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය මගින් ප්‍රිස්ම කෝණය ලැබෙයි. right. ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය මගින් ප්‍රිස්ම කෝණය ලැබෙයි. right. ඊට පස්සේ අහනවා ප්‍රිස්ම කෝණය නිර්ණය කිරීමේ ජ්‍යාමිතික ක්‍රමවේදය කුමක්ද? ජ්‍යාමිතික ක්‍රමවේදය ඔයාලා දන්නවා. ප්‍රිස්මය අරගෙන කඩදාසිය උඩින් තියලා ඊට පස්සේ අදිනවා. ඇඳලා ඉවරලා ඊට පස්සේ කෙලින්ම කෝණමානයක් භාවිත කරලා ගන්න පුළුවන්. හරි. ඒක ලියන්න. ප්‍රිස්මය සුදු කඩදාසියක් මත තබා එහි මුහුණක් සලකුණු කර වර්තන මුහුණත් අතර කෝණය කෝණමානයකින් මැනීම. අරයි. ඔන්න ඒ විදිහට. ඊට පස්සේ ඒකේ අවසන් කොටස කියනවා ඒකේ කෙලිම අවම අපගමන කෝණයට අදාළ සමීකරණය වල දාන්න තියෙනවා. ඒ සමානයි sin a දැන් d බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 ඔන්නේ සමානතාවය. ඒක අහන්න බලමු. ප්‍රිස්ම කෝණයේ අංශක 60ද අපගමන කෝණයේ අංශක 38ද නම් ප්‍රිස්මයේ සාධාරණයේ ද්‍රව්‍ය වර්තනාංකය ගන්නේ කරා. ඒ සමානයි sin a ධන d මින් බෙදීම 2 බෙදීම sin a බෙදීම 1. අගෙන් ආදේශ කරන්න sin a කියලා කියන්නේ ප්‍රිස්ම කෝණයේ අංශක 60යි b කියලා කියන්නේ 38යි. බෙදීම 2 බෙදීම sin 60 බෙදීම 2 කියලා කියන්නේ 30යි. මොනින්ද ඔය ගණනය කරන්න. ගණනය කරාට පස්සේ ඔබට BIT 1.5යි කියලා දාලා වර්තනාංකය. හරි. වර්තනාංකය 1.5යි. right. ඔකත් ලියා ගන්න අපි ඊට පස්සේ යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඔයාලා මේ ලියාගත්තේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් ඔයාලට. හරි. හරි. අපි ඊළඟට තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැන් ඉස්සර නම් ඔය හතරවෙනි ප්‍රශ්නේ විදිහට අනිවාර්යයෙන්ම ලැබුණේ. දැන් අපි ලියන කාලේ නම් අනිවාර්යයෙන්ම ලැබුණේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්නය. හරි. ප්‍රැක්ටිකල් එකම ලැබුණා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ඒකට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නයක් දාන්න පුළුවන්. හරි. ගිය අවුරුද්දේ එහෙම ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටසක් ලැබුණා. ඒක නිසා ඉලෙක්ට්‍රොනික විද්‍යාව අතහැරලා බේරෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාව හොඳට ඉගෙනගෙන යන්න ඕන. හරි. අපි බලමු හතරවෙනි එක. ඒකේ කියනවා රූපයේ දක්වා ඇත්තේ 31 ට්‍රාන්සිස්ටරය භාවිත කර ශබ්ද විකාශන යන්ත්‍රයක් සකස් කිරීමට දරනා උත්සාහයේදී මෙහිදී ශිෂ්‍යයා විසින් විරද පොළේ මිලදීගත් ට්‍රාන්සිස්ටරයට අදාළ ප්‍රධාන ප්‍රතිදාන ලාක්ෂණික වක්‍ර පහක් දක්වා ඇත. ට්‍රාන්සිස්ටරයට අදාළ ලාක්ෂණික වක්‍ර මේක දීලා තියෙනවා. ඒක මම මෙතන මේ පරිපථයෙන් දෙන්නම්. වක්‍ර අනින්නේ නැහැ. වක්‍ර අනින්නේ කොහොමද තියෙන්නේ? මෙතන සංග්‍රාහකේ තියෙනවා. හරි. මෙතන සතුරු වෝල්ටේජ් දාලා දෙනවා VCC සමානයි 20 වෝල්ට් කියලා. right. ඊට පස්සේ මෙතන Google කරලා තියෙන්නේ අදාළ විභවය බිඳුවයි කියන්නේ. මෙතන ධාරිත්‍රක සම්බන්ධ කරලා ප්‍රතිදාන විභවය ගන්නවා. එහෙම ගන්නේ මේ හරහා ධාරිත්‍රක සම්බන්ධ කරන්නේ තමයි ඔයාලා දන්නවා.
සරල ධාරාව අයින් කරලා අපිට ප්‍රත්‍යාවර්ත ධාරාව විතරක් ලබා ගන්න. හරි. මේ පැත්තට ධාරිත් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒක සම්බන්ධ කරන්නේ පාදම ධාරාවෙන් කොටසක් භූගත වෙන එක වළක්වන්න. මේ පැත්තට ඇවිල්ලා භූගත වෙන එක වළක්වන්න. හරි. මේක ඕන තරම් ප්‍රශ්න අහලා තියෙනවා. ඒක නිසා ඔයාලට ඒක කටපාඩම් වුණා. පස්සේ මේ විදිහට මේක නැඹුරු කරලා තියෙන්නේ මොන ප්‍රතිරෝධ ක්‍රමයෙන්ද? ආගම ප්‍රතිරෝධ ක්‍රමයෙන් තමයි නැඹුරු කරලා තියෙන්නේ. වෝල්ටීයතා භාජක ක්‍රමයෙන් නෙවෙයි. හරි. වෝල්ටීයතා භාජක ක්‍රමයෙන් නෙවෙයි නැඹුරු කරලා තියෙන්නේ. ඒක පොඩි ගැටලුකාරී තත්ත්වයක් වෙනවා මේකේ. මේ හරි ලොකු වෙලාවක් භාවිත කරන්න බෑ මේක ආගම ප්‍රතිරෝධී ක්‍රමයෙන් නැඹුරු කරොත්. හරි. හැබැයි අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ ආගම ප්‍රතිරෝධී ක්‍රමයෙන් නැඹුරු කරලා. හරි. ඒක අපි ඒකට දාලා ලියමු. හරි. බලමු. ट्रांसिस्टर දාලා ප්‍රතිදාන ලක්ෂණික සහ ප්‍රදාන ලක්ෂණික දීලා දෙනවා. ඒකේ කියනවා මෙහිදී ශිෂ්‍යයා විසින් ट्रांसिस्टरට සැපයුම් වෝල්ටීයතාවය ලෙස වෝල්ට් 20ක විභාගයක් ලබා දීමට බලාපොරොත්තු වන අතර සංග්‍රාහක ප්‍රතිරෝධය සඳහා කිලෝ ඕම් 2ක ප්‍රතිරෝධයක් යෙදීමට බලාපොරොත්තු වෙයි. මෙයා කිලෝ ඕම් 2යිලු 2 වැඩි කිරීම 13යි ඕම්. රයිට්. ඊට පස්සේ කියනවා සැපයුම් වෝල්ටීයතාවය VCC ද සංග්‍රාහක ප්‍රතිරෝධය RC ද प्रतिग्राहक विभव VC ලෙසද ගෙන ඉහත ट्रांसिस्टर ප්‍රතිදාන ලාක්ෂණික මත බාර රේඛාව නිර්මාණය කිරීමට සුදුසු ප්‍රකාශන ලියලා. ඔයාලා දන්නවා බාර රේඛාව වදින්නේ ප්‍රතිදාන ලාක්ෂණිකයේ මත. හරි. මෙහෙම දැන් ප්‍රතිදාන ලාක්ෂණිකයේ තියෙනවා. මම මේක දල වශයෙන් අඳිනවා. ඔතන මේ සම්පූර්ණ පරිමාණයක් සහිතව අඳින්න බෑ මෙතන. ඒක ඔයාලට දීලා තියෙනවා. හරි. මෙතන ප්‍රතිදාන ලාක්ෂණිකය කියන්නේ VCE ඉදිරියේ IC නේ. ඒක රෝග ඉන්නේ හැඩේ මෙන්න මේ විදිහට එක IB ඉදිරියේ එක එක අගෙන් එන්නේ මෙන්න මේ විදිහට. බාර රේඛාව කියන්නේ මෙන්න මේ වගේ රේඛාවක්. මෙන්න මෙයා. එතකොට ඕක අපි ගන්න අදාළ සම්බන්ධතාවය ගත්තොත් එහෙම බාර රේඛාව මෙන්න මෙහෙම රේඛාවක් එන්න ඕනේ. එතකොට මෙන්න මේ අගේ ගත්තොත් එහෙම හරි. මේ අගේ කියලා කියන්නේ VCE බිඳුව වෙනස්. අපිට දැන් සම්බන්ධතාවය ලියන්න පුළුවන්. VCC සමානයි ICRC ධන VCE මේ මාර්ගය සලකලා VCC සමානයි ICRC ධන VCE කියලා ලියන්න පුළුවන්. හරි. මොකද මේක B මේක C මේක E. මොන විදිහට ලියන්න පුළුවන්. හරි ළමයි. එතකොට මේකෙදී අපෙන් අහන්න අදාළ ප්‍රකාශන දාලා ලියන්න කියලා. එතකොට බාර රේඛාව නිර්මාණය කිරීමට සුදුසු බාර රේඛාව නිර්මාණය කරන්න අපි අගයන් හොයාගන්න ඕන VCE අගය සහ IC. හරි. එතකොට අපි මෙතනදී වෙනස් කරන්නේ VCE වෙනස් කරන VCE වෙනස් කළා IC මයිනස්. හරි. එතකොට අපි IC තමයි y ලක්ෂය විදිහට ගන්න ඕනේ. අක්ෂය විදිහට. එතකොට ICRC සමානයි ECC ඍණ ECE කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට IC සමානයි මෙන්න මේ ඍණ එක මේ පැත්තට ගේනවා ඍණ 1/RC වතාවක් VCE ධන VCC පිටීම RC කියලා ලියන්න පුළුවන්. හරි ළමයි. එතකොට y සමානයි මේ max ධන c. මේ විදිහට රේඛාවක් කියන්නේ ඍණ max ධන c ආකාරයේ පුස්තක. එතන මේ ආකාරයේ රේඛාවක් තමයි මේකේ ලැබෙන්නේ. හරි. මෙහෙම රේඛාවක් තමයි ලැබෙන්නේ. හරි. මම මේක දාලා වශයෙන් හදලා තියෙනවා. හරි. ඔයාලා මේ ඔන්න ඔය විදිහට අපි ගහන්නේ සුදුසු ප්‍රකාශන ලියන්න. ප්‍රකාශනෙ මෙන්න මේ ප්‍රකාශන. හරි. ඔක ලියා ගන්න. ඊට පස්සේ තමයි කියන්නේ දියති දත්ත උපයෝගී කරගනි මෙහිත ප්‍රතිදාන ලක්ෂණයක මත බාර රේඛාව නිර්මාණය කරනවා. බාර රේඛාව නිර්මාණය කරද්දී මෙන්න මේ ලක්ෂය අපි හරියටම හොයාගන්න ඕන නම් මේ ලක්ෂය කියලා කියන්නේ IC බිඳුව වෙන අවස්ථාව. IC බිඳුවයිනේ. එතකොට මේ ප්‍රකාශනයට අනුව මේ පළවෙනි ප්‍රකාශනය හරකට IC බිඳුව වෙන ICRC කියන සම්පූර්ණ එක බිඳුව. IC බිඳුව වෙන අවස්ථාවේදී VCE VCC ට සමානයි. පැහැදිලිනේ? ICRC බිඳුවයිනේ. IC බිඳුවයි කියන්නේ එතකොට VCE කියන එක VCC ට සමානයි. VCE එන්නේ VCC ට සමාන අගයක්.
VCC කියන්නේ 20. හරි ඒතකොට මෙතන අගේ වෙන්නේ 20. 20ට වෙන අවස්ථාවල මෙතන සලකුණු කරන්න ඕන. ඊට පස්සේ අපි අහගන්න ඕන IC අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාවේදී ළමයි VCE අගේ බිඳුව වෙන්න ඕන. මේ අවස්ථාවේ මෙතන අගේ වෙන්නේ VCE බිඳුව. VCE බිඳුව කියන්නේ ICRC කෙලිම VCC ට සමානයි. ඒක VCC කියන්නේ 20. 20 සමානයි ICRC. හරි ICF හොයාගත්ත හැකි IC වැඩි කිරීම RC කියලා කියන්නේ දෙක වැඩි කිරීම 10 වෙනවා. ඒක මේක සුළු කරාම වෙනවා 10යි මිලි ඇම්පියර් කියලා IC. හරි එතකොට මේකට අදාළගේ ඉන්නේ 10යි. මිලි ඇම්පියර් වලින් සලකුණු කරලා තියෙනවා. 10යි මේක 20යි මොන විදිහට සලකුණු කරලා තියෙනවා. හරි ළමයි. ඕක ඔයාලා විදිහට සලකුණු කරගෙන ඊට පස්සේ ප්‍රශ්න ටික අපි බලමු. හරි. ඕක මුලින්ම ලකුණු කරගෙන ඉන්න. හරි ඊළඟට බලන්න ඊළඟ කියනවා එමගින් ආනේ දෙවෙනි එක තුන්වෙනි එක හරි. තුන්වෙනි එක කියනවා දී ඇති බාර රේඛාව මත IB සමානයි මයික්‍රෝ ඇම්පියර් 20ට අදාළ නිවාත ලක්ෂය ලකුණු කරනවා. හරි. ඒකෝද දැන් මේකේ අගයන් දීලා තියෙන්නේ මේ ලකුණු කරලා දීලා තියෙන්නේ මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් 10 20 30 ඔය විදිහට ලකුණු. ඒතකොට 20 කියලා කියන්නේ මෙන්න මේ තව එකක් තියෙනවා මේ 5 අගයක් හරි. මේක 5 මේක 10 මේක 30 ඔන්න විදිහට දීලා තියෙනවා. අපි අහන්නේ මයික්‍රෝ ඇම්පියර් 20ට අදාළව IB මයික්‍රෝ ඇම්පියර් 20ට අදාළව නිවාත ලක්ෂය ලකුණු කරන්න කියන්නේ. එතකොට ඒ නිවාත ලක්ෂය කියන්නේ මෙන්න මේ ප්‍රතිදාන ලාක්ෂණිකේ බාහිර රේඛාව මගින් කැපෙන ලක්ෂ. එතකොට මෙන්න මේ ලක්ෂය තමයි නිවාත ලක්ෂය වෙන්නේ. හරි. තමයි ලකුණු කරන්න ඕන. හරි. මයික්‍රෝ ඇම්පියර් 20ට අදාළව. ඊට පස්සේ අපි බලමු එමගින් මෙම ක්‍රියාවලියට යොදා ගැනීම වල බලාපොරොත්තු වන ට්‍රාන්සිස්ටරේ සරල ධාරා ලාභය ගණනය කරන්න. හරි. සරල ධාරා මේවා කරනවා. සරල ධාරා ලාභය කියලා කියන නම බීටා. බීටා කියලා කියන්නේ IC බෙදීම IB. හරි. බීටා සමාන IC බෙදීම IB. ඒතර IB අපි දන්නවනේ දැන් 20 මයික්‍රෝ ඇම්පියර්. IC අපි හොයාගන්න ඕනේ. හරි. IC හොයාගන්න අපි භාවිතා කරනවා. දැන් මේ ඔයාලට දීලා තියෙන දැන් නිවාත ලක්ෂ සලකුණු කරානේ. සලකුණු කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම යා කරලා මේ නිවාත ලක්ෂයට අදාළ මෙන්න මේ අගය හොයාගන්න. කියන්නේ VCE අගය හොයාගන්න පුළුවන්. ඒක ඔකට හරියට මෙන්න ඔයාලට දීලා තියෙන රූපයට අදාළව සලකුණු කළොත් එහෙම හරියට මේ අගය එන්නේ 8යි කියලා. හරි. වෝල්ට් 8යි කියලා තමයි එන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ පැත්තට අද සම්බන්ධතාවය භාවිතා කරොත් එහෙම VCC සමානයි ICRC ධන VCE භාවිතා කරලා IC හොයාගන්න පුළුවන් අපිට. VCC කියන්නේ 20 සමානයි IC දන්නේ RC කියලා කියන්නේ 2 කිලෝ ඕම් කියන්නේ 2 වැඩි කිරීම 13යි. දැන් VCE මේ අවස්ථාවේදී 8යි. හරි 20 කට කියහම 12යි. 12 සමානයි 2 වැඩි කිරීම 13යි. IC හරියනේ. IC සමානයි 6 වැඩි කිරීම 10 රින් 3 කියන 6 මිලි ඇම්පියර්. ඕනේ. හැබැයි අපි අහන්නේ ඔකනේ බීටා. ඊට සමානයි IC බෙදීම IB නේ. IC කියන්නේ 6 වැඩි කිරීම 10 පින 3. IB කියලා කියන්නේ 20යි මයික්‍රෝ ඇම්පියර් කියන්නේ 20 වැඩි කිරීම 10 රින් 6. හරි. එතකොට ළමයි මේක සුළු කරන්න 10 රින් 6 මෙතන ඉහළට අරන් ගියාම 10 10 වෙනවා 10 රින් 3ක් අයින් කරනවා 13යි 10 10 බෙදීම 20 කියලා කියන්නේ 300. හරි. ඒක ධාරා ලාභයේ බීටා අගේ වෙන්නේ 300. හරි. 300 වුණා මේ තමයි ගන්න කරන්නේ. ඔක ලියාගන්න. හරි. ඔක ලියා ගන්න ගමන් ඊළඟ එක අහගන්න. ඊළඟ එක අහන ට්‍රාන්සිස්ටරේ ප්‍රධාන ලාක්ෂණිකේ භාවිතා කර ඉහත ක්‍රියාකාරී තත්වයට සැකසීමට බලාපොරොත්තු වන අවස්ථාවේ BBE ගණනය කරන්න. හරි. ඔයාලට කෙලින්ම ඔක BBE ගණනය කරන්න පුළුවන්. ප්‍රධාන ලාක්ෂණිකේ දීලා දෙන්නේ ළමයි. ඒකට ප්‍රධාන ලාක්ෂණිකේ දීලා දෙන්නේ ප්‍රධාන ලාක්ෂණිකය කියලා කියන්නේ එතන BBE ඉදිරියේ IB විචලනය වෙන එක.
අපි IB දන්නවා දැන් අපි ගන්න එක IB විදිහට අපිට මයික්‍රෝ ඇමීටර් මයික්‍රෝ ඇම්පියර් අනේ IB දීලා දෙන කෙනෙක් 20යිනේ මයික්‍රෝ ඇම්පියර් හරි මයික්‍රෝ ඇම්පියර් 20ට අදාළව ඔයාලට ගණනය කරන්න පුළුවන් කෙලින්ම මේ ප්‍රධාන ලාක්ෂණිකේ භාවිතා කරලා හරි කෙලින්ම දැන් ප්‍රධාන ලාක්ෂණිකේ මෙන්න මේක තියෙන්නේ PBEE ඉදිරියේ IB ඔන්න ඔය විදිහට එකන්නේ තියෙන්නේ එතකොට මේකේ අපෙන් අහන්නේ දැන් VBE යගෙන් ඒතර IB අපි දන්නවා 20යි ඔන්න ලක්ෂය හොයාගන්න. ඒකට අදාළව මෙහෙම යා කරලා VBE හොයාගන්න මෙතන. ඒතකොට VBE එහෙම සෙව්වාට පස්සේ ඔයාලට එනවා වෝල්ට් 2යි කියන අගේට. ඊට රස්තාවේ සලකුණු කරා නම් මේ විදිහට වෝල්ට් 2 තමයි මෙතන කැටේ. හරි. වෝල්ට් 2යි. ඒතකොට VBE අගේ වෙන්නේ එතන වෝල්ට් 2යි. ඊට පස්සේ එනයින් RB ප්‍රතිරෝධයගේ නිර්මාණය කරන්න. RB ප්‍රතිරෝධයගේ නිර්මාණය කරන්න. හරි. ඒකට RB ගණනය කරන්න පුළුවන් අපිට. අපි දැන් අදාළ සම්බන්ධතාවය දන්නවා. RB ගණනය කරන්න පුළුවන් ළමයි VCC සමානයි IB RB ධන VCC සමාන IB RB ධන EB හරි VCC කියන්නේ 20 සමානයි IB අපි දන්නවා 20යිනේ මයික්‍රෝ ඇම්පියර් නේ 20 වැඩි කිරීම 10 විනාඩි RB දැන් VBE කියලා කියන්නේ අපිට දෙකයි ඒතකොට 18 සමානයි මේ දෙක මේ පැත්තට ගිහින් 18යි 20 වැඩි කිරීම 10 විනාඩි 6යි RB ඕක සුළු කරන්න RB සඳහා ගොඩ ලැබෙයි 18 බෙදීම තුනට කියන්නේ මේ 18 බෙදීම 2 වැඩි කිරීම 10 5යි කියලා දාන්න පුළුවන්. හරි ඒක 9 වැඩි කිරීම 10 5යි කියලා කියන්නේ 900යි කිලෝ ඕම් කියලා එනවා. හරි RB අගේ වෙන්න වලට කිලෝ 900. හරි RB වෙන්නේ කිලෝ 900 කියලා. ඊට පස්සේ අහනවා ඊළඟට B කොටස කියනවා ඉහත ක්‍රියාකාරී තත්ත්වයට සැකසීමට බලාපොරොත්තු වන ට්‍රාන්සිස්ටරයේ පරිපථයක C1 C2 ධාරිතක යෙදීමට හේතු වන වෙනම පැහැදිලි කරන්න. හරි. ඒකම ආරම්භයේත් ඔක පැහැදිලි කරා මේ C1 සහ C2 යොදන්නේ කියලා C1 යොදන්නේ ළමයි මේ පාදම ධාරාවෙන් කොටසක් භූගත වෙන එක වළක්වන්න. හරි. පාදම ධාරාවෙන් කොටසක් භූගත වීම වැළැක්වීම සහ කියන ප්‍රධානයේ ඔස්සේ භූගත වෙන එක වළක්වන්න තමයි C1 ධාරිතකය යොදන්නේ. C2 ධාරිතකය යොදන්නේ ප්‍රතිදානය මගින් ප්‍රතිදානය ඔස්සේ ප්‍රත්‍යාවර්ත ධාරාව පමණක් ලබා ගැනීමට. එහෙම නැත්නම් ප්‍රතිදානයෙන් සරල ධාරාව ඉවත් කර ගැනීමට තමයි භාවිත කරන්නේ C2 ධාරිතකය. right හරි ප්‍රතිදානය ඔස්සේ ප්‍රතිදාන වෝල්ටේජය සරල වෝල්ටේජය ඉවත් කර ගැනීමට එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත වෝල්ටේජය විතරක් පමණක් ලබා ගැනීමට තමයි C2 ධාරිතකය යොදන්නේ. හරි. ඊට පස්සේ දීලා දෙනවා හැඩයක්. හරි. ඉහත ආකාරයට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී ආකාරයට සකස් කර ගැනීමෙන් අනතුරුව මයික්‍රොෆෝනයකින් පුද්ගලිකව කතා කරන විට ගොඩනැගෙන විද්‍යුත් චුම්බක තරංගයේ පහත පරිදි මේ ප්‍රතිදානයේ දල සටහන රූපයෙන් දක්වන්න කියලා. එතකොට මේක ප්‍රතිදානය අපි ගද්දී අනිවාර්යෙන්ම ඔගේ වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි මෙතනදී වර්ධන ක්‍රියාවලියකදී මේක භාවිත කරන්නේ. ඒක අනිවාර්යෙන්ම තරංගයේ වර්ධනය වෙලා තියෙන්න ඕනේ. හරි. වර්ධනය වෙනවා කියන තරංගයේ විස්තරය කියන්නේ යාගේ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ විස්තරය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙයා අපවර්තනය වෙනවා. ඒ දිශාව උඩයට මාරු වෙනවා. ඔය දෙක පැහැදිලි පේන විදිහට අඳලා තියෙනවා. ඒ කියන්නේ වලට දීලා තියෙන ප්‍රස්ථාරයට වඩා මේක විස්තරය වැඩි වෙන විදිහට අදාළ දිශාවන් අපගමනය වෙන විදිහට ඔන්න ක්‍රියාකාරයට අඳලා තියෙනවා. ඔන්නම හරි. ඔන්නම ඇඳලා තියෙනවා. මේක ඉහළනේ කලින් තිබ්බේ. මේක පහළ. ඒ වගේ පැති මාරු වෙන්න අඳින්න ඕනේ. ඒ වගේම පළවෙනි කියන්නේ දීලා තියෙන ග්‍රාෆ් එකට වඩා මේක විස්තරය වැඩි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අවසානයේ කියනවා නමුත් ගුරුවරයෙකු ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට සකස් කරගත් ට්‍රාන්සිස්ටරේ දීර්ඝ වේලා භාවිත කිරීමට නුසුදුසු බව ඒක හේතු ලියලා ගන්න.
ඒක මම පැහැදිලි කරා කලිමුත් ඔයාලට මතකයි. මේක දීර්ඝ වේලාවකට භාවිතා කරන්න බෑ. ඒකට හේතුව වෙන්නේ මේකේ තාපය උත්සර්ජන වීමක් සිද්ධ වෙනවා. තාපය උත්සර්ජන වෙද්දී මේ ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය යගේ වැඩි වෙනවා. ධාරාලාභය යගේ වැඩි වෙනවා කියලා කියන්නේ යාගේ ප්‍රතිදානය වෙනස් වෙනවා. හරි ප්‍රතිදානය වෙනස් වෙන්න හේතුව වෙන්නේ මෙන්න මේ පරිපථය භාවිතා කරන්නේ පාදම ප්‍රතිරෝධී ක්‍රමයෙන් නැඹුරු කරලා තියෙනවා. පාදම ප්‍රතිරෝධී ක්‍රමයෙන් නැඹුරු කළොත් තමයි යාගේ ශ්‍රමතා උත්සර්ජනය වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක විසඳුමක් විදිහට වෝල්ටීතා භාජක ක්‍රමය තමයි දැන් සාමාන්‍ය ප්‍රායෝගිකව භාවිතා කරන්නේ. හරි. ඒකට ඒක කියන්න ඕනේ මෙහිදී පාදම ප්‍රතිරෝධී ක්‍රමය භාවිතා කර ඇති බැවින් ශ්‍රමතා උත්සර්ජනයක් සිදුවේ. ඒ හේතුවෙන් පරිපථයේ එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය වැඩි වේ. හරි ධාරාලාභය වැඩි වේ. මේ හේතුවෙන් ප්‍රතිදානයේ අගය වෙනස් වෙයි. හරි. එම නිසා භාවිතා කිරීම සුදුසු නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ළමයි වියෝගත රචනා ප්‍රශ්න 4 අපි ලියන්න ඕනේ. අපි ඊළඟට සාකච්ඡා කරමු රචනා කොටස. හරි. රචනා කොටස ඊළඟට සාකච්ඡා කරමු.